now, live at 12. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සමගින්. අද live at 12 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. පස්සරදී බස් රථයක් ප්‍රපාතයට පෙරළි 14 දෙනෙකු මරුට 31ක් රෝහලේ. පැරෂුට් පුහුණුවක් අතරතුර ඇති වූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු මිය යයි. තවත් නිලධාරියෙකුට තුවාල. ජනපති ගම සමග පිළිසඳර අද වලපනේ නිල් දණ්ඩාහින්නේදී STF මෙහෙයුමෙන් හෙළි වූ මහා පරිමාණ කසල තේජාවාරම. මොනරාගල කොළඹ ප්‍රධාන මාර්ගයේ පස්සර 13 කනුව ප්‍රදේශයේදී මගී බස් රථයක් අඩි 200ක පමණ හෙළකට පෙරළීමෙන් සිදු අනතුරකින් පුද්ගලයන් 14 දෙනෙකු මරණයට පත් වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ අද උදෑසන 7:15ට පමණ මේ අනතුර සිදුව ඇති බවයි. මේ බස් රථය අද පෙරවරු 6:30ට පමණ ලුණුගල සිට කොළඹ බලා ගමන් ආරම්භ කළා. ඒ අවස්ථාවේ බස් රථයේ මගින් 40කට වැඩි සංඛ්‍යාවක් සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ. පස්සර 13 කණු අසල වංගුවක් සහිත ස්ථානයකදී බස් රථය අනතුරට ලක්වන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන් වුණා. බස් රථය මෙලෙස අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළිය ගියා. බස් රථයේ ගමන්ගත් මගින් කිහිප දෙනෙකු අතරතුර පිටතට පැන තිබෙනවා. ප්‍රදේශවාසීන් වහා පැමිණ තුවාලකරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් මෙලෙස ආරම්භ කළා. කෙසේ වෙතත් අනතුරින් මගින් 14 දෙනෙකු මිය ගිය අතර තවත් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබුවා. තුවාලකරුවන් පස්සර සහ බදුල්ල රෝහල්වලටයි ඇතුළත් කෙරුණේ. සිද්ධිය සම්බන්ධයෙන් පස්සර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා. ශ්‍රී ලංකා පොලිසිය යුද හමුදාව විශේෂකාර්ය බලකාය දැඩි පරිශ්‍රමයක් යොදලා මේ ස්ථානයේ ළඟා වෙලා හිටපු රෝගීන් රෝහල් කරා යොමු කිරීමට කටයුතු කළා. මේ ස්ථානයේ අනතුරු සිදුවීමෙන් අනතුරුව පැතුමකට ආසන්න කාලයක් මේ ස්ථානයේ දැඩි මාර්ග කටයුත්තක් පැවතියා. මේ වන විට එම තත්ත්වය යථාර්ථයට පත් කර තිබෙනවා. මෙයයි අලුත්ම තත්ත්වය පස්සර 13 කණු ප්‍රදේශයේ මම ජයලත් දිසානායක ස්වර්ණ වාහිනිය වෙනුවෙන්. අම්පාර ගුවන් හමුදා කඳවුරේ සිදු කළ පැරෂුට් පුහුණුවීමක් අතරතුර සිදු වූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු මිය ගොස් තවත් ගුවන් හමුදා සමාජිකයෙක් තුවාල ලබා තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ පුහුණුව අතරතුර පැරෂුට් දෙකක් එකිනෙක පැටලීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි. අද පෙරවරුවේ මෙම අනතුරු සිදු වුණේ අම්පාර ගුවන් හමුදා කඳවුරේදී. ගුවන් හමුදා පැරෂුට් බලගනේ පුහුණු කටයුත්තක් අතරතුර සුළඟේ දිශාව වෙනස් වීම හේතුවෙන් පුහුණුවීම් කළ පැරෂුට් නිලධාරීන් දෙදෙනෙකු එකිනෙක පැටලී බිමට ඇද වැටී ඇති බවයි ගුවන් හමුදාව ප්‍රකාශ කළේ. සිදු වූ අනතුරින් පසු නිලධාරීන් දෙදෙනා කඩිනමින් රෝහල් ගත කළද ඉන් එක් නිලධාරියෙකු මිය ගිය බවයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ. අනෙක් ගුවන් හමුදා සමාජිකයා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිනවා. බුද්ධ චරිතය ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකථන දෙමින් දුර්මත පතුරවන්නන් ගැන සොයා බලා ගත යුතු පියවර රජයට නිර්දේශ කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.
බෞද්ධ උපදේශක කාරක සභාවේ ත්‍රිනිකායික මහානායක ස්වාමීන් වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කළ ඉල්ලීමකට අනුවයි මෙම කමිටුව කඩිනමින් ස්ථාපනය කිරීමට තීරණය වී ඇත්තේ. බෞද්ධ උපදේශක සභාව ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නවවැනි වතාවටත් රැස් වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී බෞද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධාස්ථාන පිළිබඳ වැරදි අර්ථකථනය දෙමින් දුර්මත පතුරවන්නන් ගැන සොයා බලා ගත යුතු පියවර රජයට නිර්දේශ කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා. මෙහිදී ඇදහිලි හා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන ස්ථාන නියාමනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද සාකච්ඡා කෙරුණා. 2600 වන සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් යෝජනා කෙරුණු බෞද්ධ ග්‍රන්ථ නියාමන පනත සවිබල ගැන්වීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. කෙටුම්පත මහානායක ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කර මසක් තුල සංශෝධන සහ යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි තීරණය වී ඇත්තේ. පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට කටයුතු කෙරුණු අතර එහි ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණා. ඕනම දෙයක් අපි කරොත් ඒකට වෙන අර්ථකථනයක් දීලා පාර ගන්න. ඇත්තටම හාමුදුරනේ මේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල යුද්ධෙන් පස්සේ පරිසරය ආරක්ෂා කරගන්නට වැඩ කරේ මම විතරයි. ලේකම්වරයා හැටියට. වෙන කිසිම පරිසර සංවිධානයක්වත් කිසිම රජයක්වත් කිසිම දෙයක් කළා නැහැ. නිදහස් චතුරස්‍රයේ පිටිපස්සේ තිබුණේ කළුගල් ගොඩක්. ඒකේ පින්තූර මල් ළඟ තාමත් තියෙනවා තිබුණු හැටි. අද ඔය ගස් ඉඳලා ඒක උද්‍යානයක් බවට පත් කළේ මම. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දැන් ඉන්න නිලදිවසට ඉදිරිපිට තිබුණේ මඩ වගුරක්. ඒක අද ඔය තියෙන තත්ත්වයට ගෙනාවේ මම. නිදහස් චතුරස්‍රය යන පාරේ ඉඳලා තිබුණේ අර වීපින් විලෝ කියන එක. ඕක ගලවලා නාගහ ඉන්දුවේ මම. අද ඒ නාගස් ටික ලස්සනට තියෙනවා. නුගේගොඩ වැලිපාක් කියලා ගලු ගලුයි වැලි ගඩොලුයි පටවපු තැන තෙත්බිම් උද්‍යානයක් බවට පත් කළේ මම. ගියා ආණ්ඩුව කාලේ මම හාරලා අහක් කරපු ඒ ආරක්ෂා කරගත්ත පහත්බිම් ආපහු ගොඩ කරා. හැබැයි ඒව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් පරිසරය කියන්නේ ගහක් විතරක් නෙවෙයිනේ. පරිසරය හා සම්බන්ධයිනේ අපේ රටේ තියෙන තෙත්බිම්. පරිසරය හා සම්බන්ධයිනේ අපේ රටේ තියෙන ගංගා. පරිසරය හා සම්බන්ධයිනේ ජලාශ. දැන් කොළඹ නගරයේම මම කෘත්‍රිම ජලාශ 3ක් හැදුවා මගේ කාලේ. හැබැයි කිසිම පරිසර සංවිධානයක් කිසිම දෙයක් කළා නැහැ. ඒගොල්ලෝ කතා කරන විතරයි. ඊට පස්සේ ආපු රජයෙන් කිසිම දෙයක් කරේ නැහැ. හැබැයි දැන් පරිසරය ගැන කතා කරනවා. සංවිධානාත්මක කණ්ඩායම් ඉන්නවා මේවා පහර ගහලම කරන්න. ඉතින් මම හැමතිස්සෙම ගමට ගියාම മന്ത്രിවරු හම්බුනාමත් මම කියන්නේ ගෝඨාභය රාජපක්ෂව බේරන්න ඕනේ නැහැ. හැබැයි මම කියන්නේ මම අගය කරන මාව මෙතෙන්ටපත් කරපු අය අගය කරන ප්‍රතිපත්ති මාලාව ආරක්ෂා කරගන්න වැඩ කරන්න කියලා. මාව නම් ආරක්ෂා කරන්න ඕනේ නැහැ. මම කියලා මම മന്ത്രിවරුන්ට කිව්වා මට කිසිම ආරක්ෂාවක් ඕනේ නැහැ. දුෂ්කර ගම්මාන වෙත ගොස් ජනතාවගේ ගැටලු විසඳීමේ ජනපති ගම් සමග පිළිසඳරක් වැඩසටහන අද ක්‍රියාත්මක වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ කේන්ද්‍ර කර ගනිමින්. මෙලෙස ක්‍රියාත්මක වන්නේ ගම සමග පිළිසඳරක් 15 වෙනි වැඩසටහනයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ගම සමග පිළිසඳරක් වැඩසටහන මෙවර පැවැත්වුණේ නුවරඑළිය වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඇති දුෂ්කර ගම්මානයක් වන නිල්දණ්ඩාහින්න යෝඹුවැල් තැන්න ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. ගම සමග පිළිසඳර වැඩසටහනේ 15 වන අදියර සඳහා සහභාගී වීමටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස යෝඹුවැල් තැන්න ගම්මානය වෙත පැමිණියේ. ඉතින් ජනාධිපතිතුමන් ප්‍රථමයෙන් මහා සංඝරත්නය වෙත වැඳ නමස්කාර කිරීමෙන් අනතුරුව පැමිණ සිටින ජනතාව හමුවේ ඔවුන් සමග කතා බහ කරන ආකාරයයි ඔබ මේ දකින්නේ. ඉන් අනතුරුව ජනාධිපතිතුමන් මේ පැමිණ සිටින ජනතාවගේ ගැටලු ප්‍රශ්න හඳුනාගෙන ඒ සඳහා විසඳුම් ලබා දීමට නියමිතයි. ගම සමග පිළිසඳරක් 15 වන වැඩසටහනින් තම ගැටලු සඳහා විසඳුම් අපේක්ෂාවෙන් වලපනේ නිල්දණ්ඩාහින්න හා තදාසන්න ප්‍රදේශවල ජනතාව මෙලෙස රැස්ව සිටියා. ජනතා ගැටලු පිළිබඳව සොයා බලා ඒවට ඍජු විසඳුම් ලබා දීමට අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මැති ඇමතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, විවිධ ආයතන ප්‍රධානීන් හා රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියා. චීනයේ නිෂ්පාදිත සිනෝෆාර්ම් එන්නතද මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව මෙරට අනුමැතිය හිමි වූ 3 වෙනි එන්නත මෙම චීන එන්නතයි. මේ අතර COVID-19 ආසාදිත පුද්ගලයන් 322 දෙනෙකු ඊයේත් මෙරටින් හඳුනාගත්තා.
COVID-19 ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගත් 322 දෙනාගෙන් ආසාදිතයින් 66 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 39 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 36ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 89497ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් ආසාදිතයින් 86227 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 2726 දෙනෙකු පමණයි. මේ අතර කොවිඩ් ආසාදිත මරණ 6ක්ද ඊයේ මෙරටින් වාර්තා වුණා. එම මරණ වාර්තා වුණේ පොල්ගහවෙල සුදුහුම්පොළ වත්තල පිටකෝට්ටේ ගණේමුල්ල සහ ශිලාවතුර යන ප්‍රදේශවලින්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාවද 544ක් දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 මර්ධනයෙන් නැතද මෙරට පුද්ගලයන් 8,155,580 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඊයේ දිනේ පමණක් ලබා දී තිබූ එන්නත් සංඛ්‍යාව 9,136ක්. මේ අතර චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නතටද මෙරට හදිසි භාවිතය සඳහා අවසරය හිමිව තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන ජයසුමන මහතා පැවසුවේ ජාතික ඖෂධ නියාමනාධිකාරියේ අනුමැතිය ඊට හිමි වූ බවයි. ඒ අනුව මේ වන විට මෙරට භාවිතය සඳහා එන්නත් 3කට අනුමැතිය හිමිව තිබෙනවා. බ්‍රිතාන්‍ය AstraZeneca කොවිෂීල්ඩ් එන්නත සඳහා පළමු වරට මෙරට අනුමැතිය හිමි වූ අතර රුසියානු ස්පුට්නික් එන්නත සඳහාද ජාතික ඖෂධ නියාමනාධිකාරිය අනුමැතිය මීට පෙර හිමි වුණා. චීන එන්නතද ඒක එංගලන්තයෙන් එන්නතද ඇමරිකාවේ එන්නතද කියන එක නෙමෙයි වෙතන වැදගත් කාරණය. අපිට කාරණා දෙකක් මෙතෙන්දී අවධානය යොමු කරන්න. ඒක තමයි අපේ රටේ ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් හැකි ඉක්මනින් එන්නත් කරන්නට ලක් කිරීම කියන එක ඉතාමත්ම වැදගත්. අනිත් පැත්තෙන් ගත්තාම අපි තීරණය කරන්න ඕනි අපේ රටේ එන්නත් ක්‍රියාවලියේ සමස්ත ක්‍රියාවලියේ උපක්‍රමික සැලැස්ම. එතෙන්දී මේ එන්නත් කරන ක්‍රියාවලිය කිසිදු ලෙසකින් දේශපාලනීකරණය නොවිය යුතුයි. ඒ කියන්නේ රාජ්‍ය දේශපාලනය විසින් එන්නත් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තීන්දුව ගන්නා වූ තාක්ෂණික කමිටු වලට බලපෑම් නොකළ යුතු වගේම තාක්ෂණික කමිටු විසින් ගන්නා වූ තීන්දුව තීරණ දේශපාලනිකයන් විවේචනය කිරීමේ කටයුතු වලින් දේශපාලඥයන් ඈත් විය යුතුයි. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා. පොලිසිය පැවසුවේ ඉදිරි උත්සව සමය ඉලක්ක කර ගනිමින්ද එම මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි. ඊයේ දිනේදී මුහුණු ආවරණ නොපැළඳීම දුරස්ථභාවයේ තබා නොගැනීමට අදාළ පුද්ගලයින් 2 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ දක්වා ඔක්තෝබර් 30 දින සිට අත්අඩංගුවටගත් සංඛ්‍යාව 3369ක් පමණ වෙනවා. මේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා. විශේෂයෙන්ම තවත් හරියටම සති 3කින් සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවා. ඒ නිසා මේ කාලය තුල ඔබ රෙදිපිලි මිලදී ගැනීමට වෙනත් කටයුතු සඳහා වෙළඳසැල් වලට සාප්පු සංකීර්ණ වලට ගමන් කරනවා. ඒ හැම අවස්ථාවකදීම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. විශේෂයෙන්ම මෙම අවුරුදු සමය තුල සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳ විශේෂ නිර්ණායක ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දීමට නියමිතයි. ඒ වගේම මේ නිර්ණායක අනුව යම් යම් ක්‍රියාකාරකම් සිදු කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ සහයෝගය උපරිම වශයෙන් ලබා දෙනවා. පවතින වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් බිය නොවී AstraZeneca එන්නත අඛණ්ඩව භාවිතා කරන මෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටිනවා. මේ අතර ලෝපුරා කොවිඩ් මරණ 27,13,000 ඉක්මවා ඇත්තේ සමස්ත ආසාදිතයින් 12,28,98,000කට අධික සංඛ්‍යාවක් වාර්තා කරමින්. COVID-19 වෛරසයට එරෙහිව හඳුන්වා දුන් ඔක්ස්ෆර්ඩ් AstraZeneca එන්නත අඛණ්ඩව භාවිතා කරන මෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝ සියලු රටවල් වලින් ඉල්ලා සිටිනවා. රුධිරය කැටිගැසීමේ සිද්ධි පිළිබඳව සිදු කරන ලද වැඩිදුර පරීක්ෂණ වලින් අනතුරුව එම සංවිධානය පෙන්වා දෙන්නේ එන්නත භාවිතයෙන් පසු මෙලෙස සංකූලතාවයන් නැතිවීම සමස්තයක් ලෙස ඉහළ ගොස් නොමැති බවයි. මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මෙම එන්නතේ පළමු මාත්‍රාව ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේදී ලබා ගත්තා. මේ වන විට එක්සත් රාජධානියේ මිලියන 26කට අධික පිරිසක් එන්නත ලබාගෙන අවසන්. මේ අතර ප්‍රංශ අග්‍රාමාත්‍ය ජින් කැස්ටෙක්ස්ද ඊයේ එන්නත ලබාගෙන තිබෙනවා. එන්නත භාවිතය තාවකාලිකව අත්විටවා තිබූ ප්‍රංශයේත් මේ වන විට AstraZeneca එන්නත යලි භාවිතයට ගෙන ඇත්තේ යුරෝපීය ඖෂධ නියාමනාධිකාරිය ඒ ආරක්ෂිත එන්නතක් බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි. මේ අතර ප්‍රංශයේ සහ පෝලන්තයේ පනවා තිබූ සංචරණ සීමා යාවත්කාලින කිරීමට පියවරගෙන ඇත්තේ ප්‍රංශයේ කොවිඩ් තෙවන රැල්ලක අවධානමක් මතුවීමත් සමගයි. ගත වූ දිනේත් වැඩිම ආසාදිතයින් සහ මරණ වාර්තා වූයේ බ්‍රසීලයෙන්. ආසාදිත ලයිස්තුවේ දෙවන තැන පසුවන බ්‍රසීලයේ මේ වන විට සමස්ත ආසාදිත සංඛ්‍යාව 1,18,00,000කට අධිකයි. සැමියාගේ මුල් කසාදේ බිරිඳ විසින් සිදු කළ පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. බෝතලයකින් සහ මුගුරකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති අතර ඊට සම්බන්ධ සැකකාර කාන්තාව දියණිය සහ ඥාති කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාවන් තිදෙනෙකුගේ පහර කෑමකට ලක්ව හැටන් කොටගල ෆොරස් ක්‍රික් වතුයායේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් මරණයට පත්ව තිබෙනවා. ඊයේ දහවල් මෙම කාන්තාවන් පිරිස අතර බහින් බස්වීමක් ඇති වී තිබෙනවා.
එම බහින්බස්වීම දුරදිග යමින් ඝාතනයට ලක් වූ කාන්තාවට තවත් කාන්තාවක් ඇයගේ 21 හැවිරිදි දියණිය සහ තවත් ඥාති කාන්තාවක් පහර දී ඇති බවයි පැවසෙන්නේ. හිසට බෝතලයකින් සහ මුගරකින් නෙල්ල වූ ප්‍රහාර වලින් ඇය බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත් වුණා. ඝාතනයට සම්බන්ධ බව පැවසෙන සැකකාර කාන්තාවගේ සැමියාගේ දෙවන කසාදයේ බිරිඳ මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා. සැකකාර කාන්තාව සැමියාගෙන් වෙන්ව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අතර ඇයගේ පාසල් වියේ පසුවන පුත්‍රයා රැඳී සිට ඇත්තේ සැමියා සමගයි. මම නුවරට ගිහලා දැන් එන ගමන් කිලිනික් ගිහලා හරිද මට ආට් ප්‍රශ්න තියෙනවා. කිලිනික් ගිහලා එනකොට ලයිමගේ ටික ඔක්කොම පාරේ. ඊට පස්සේ මොකද කියලා මට හරියට දන්නේ නැහැ. ටක් ගාලා ගෙදර ගිහින් මම නෝනා බිම ඊට පස්සේ එලා උල්සරම් මොකුත් නැහැ. ඊට පස්සේ එතන ආතර මොනවා කළාද ගහලා මරලා තියෙනවා. ඔව් ගහලා මරලා ඔලොක්ක මොකේ ගාලා මරලා දන්නේ නැහැ. එහිදී සැමියාගේ දෙවන බිරිඳ තම දරුවාට වෙනස්කම් සිදු කරන බවට චෝදනා කිරීම හේතුවෙන් සැකකාර කාන්තාව හා මරණයට පත් වූ කාන්තාව අතර බහින්බස්වීමක් ඇති වූ බවයි පැවසෙන්නේ. මරණය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා සිරුර දික්කොය මූලික රෝහලට යොමු කර තිබෙනවා. ඝාතනයට සම්බන්ධ සැකකාර කාන්තාවන් තිදෙන අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි දිමුල පොලිසිය සඳහන් කළේ. ඔබ නැවතත් ලයිව් 12 සමකින් ලාංකීය සිනමාව වර්ණවත් කරමින් නැවුම් කතා තේමාවකින් යුතු කොළඹ සිංහල චිත්‍රපටයේ මංගල දර්ශනය වැල්වත්ත සැවොයි ප්‍රීමියර් සිනමා හලේදී තිරගත වුණා. සිංහල සිනමාවේ අලුත් කඩයිමක් සටහන් කරන කොළඹ දිවෙන පුරා බෙදා හරින්නේ EAP චිත්‍රපට සමාගමයි. කොළඹ නගරය කේන්ද්‍ර කරගත් අපේ මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ඉරණම් කතාව කොළඹ චිත්‍රපටයත් සමගින් සිනමාවට පැමිණෙනවා. සැවොයි ප්‍රීමියර් හිදී පැවති මංගල දර්ශනය වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්ුණේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතායි. ගොඩක් දවසකින් බලපු ඉතාම සාර්ථක සිනමාවක්. ඒක උස්මට බලන්න පුළුවන් චිත්‍රපටයක්. නැවතවරක් සිනමාව නැගී ඉන්න නම් මම හිතන්නේ හොඳ විශිෂ්ට කෘතීන් වලින් තමයි ඒකට අවතීර්ණ වෙන්න ඕනේ. ඒ දැන් මම හිතනවා මේ හොඳ ප්‍රවිෂ්ටයක්. මේ වර්ණවත් අවස්ථාව වෙනුවෙන් චිත්‍රපටයට දායක වූ නිර්මාණ ශිල්පීන් මෙන්ම කලාලොව තවත් බොහෝ පිරිසක් එක්ව සිටියා. අසම ලියනගේ අධ්‍යක්ෂණය කළ කොළඹ චිත්‍රපටය වෙනුවෙන් හේමල් රණසිංහ, ධර්මප්‍රිය ඩයස්, කුමාර තිරිමාදුර, රුක්මල් නිරෝස ඇතුළු පිරිස ප්‍රධාන චරිත නිරූපණයෙන් එක්වනවා. කොළඹ චිත්‍රපටය නිෂ්පාදනය කළේ අනුෂ සංජීව ඉදිරිමුණි. සිනමාව අලුත් කරන කාලය කියලායි මට හිතෙන්නේ. ඒක නිසා ප්‍රේක්ෂකයන්ටත් අලුත් වෙන්න අවස්ථාවක් දෙනවා සිනමාවත් එක්ක. කොළඹ කියන්නේ නගරයක් නෙවෙයි ජීවිතයක් කියන එක තහවුරු කරලා ඔබට හොඳට වින්දනය ලබන්න පුළුවන් ත්‍රාසය, භීතිය, කුතුහලය මේ සියල්ල තියෙන ඉතා ආකර්ශනීය සිනමාපටයක් ඔබේ සිනමා හලට ඇවිල්ලා තිනවා. ඇවිල්ලා නරඹන්න කියන එක තමයි මගේ ආරාධනාව. පැවති කොරෝනා වසංගතයෙන් යළිත් රට නව සාමාන්‍යකරණයට පැමිණීමත් සමග දිවයින පුරා සිනමා ශාලාවල මහජන ප්‍රදර්ශනය ආරම්භ වුණේ ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් මතයි. ඒ අනුව මේ වන විට ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණයක් මෙන්ම ජනතා ප්‍රසාදයක් ලබා තිබෙන සිනමා ශාලා සමූහය වන්නේ සැවොයි සිනමා ශාලා සමූහයයි. මේ සමාජයේ එක් අතුරු කතාවක්. මම මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ මේ තාරුණ්‍යයත් එක්ක අලුත් දෙයක් කිරීමේ බලාපොරොත්තුව. ඒකේ ඉදිරිය බාර ආදරණීය ප්‍රේක්ෂක ඔබට සිනමාව අලුත් කරන මේ නැවුම් චිත්‍රපටය කොළඹ ඔබට දිවයින පුරා සැවොයි සිනමා ශාලා ඇතුළු EAP මණ්ඩලයේ සිනමා ශාලා වලින් නරඹන්නට දැන් අවස්ථාව උදා වී තිබෙනවා. කොළඹ කිසිවක් සිදු වී හමාර නැත. සියල්ල සිදුවෙමින් පවතී. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය උපදේශක තනතුරක් දරූ මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී තිබූ තීන්දුව එරට මහාධිකරණය විසින් අවලංගු කර තිබෙනවා. ඒ අනුව ප්‍රියංක ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමටයි බ්‍රිතාන්‍ය මහාධිකරණය තීන්දුව කර තිබෙන්නේ. ඊළඟට අවධානය යොමු කරන්නේ ක්‍රීඩා පුවතක් වෙතටයි. ඉන්දියාවේදී මේ දිනවල පැවැත්වෙන ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත් වුණා. ඒ දෙවන අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩලු 8කින් පරාජය කරමින්
සමගින් ලයිව් ඇට් වෙලා අදට අවසන්. ඔබට සුබ දවසක්.